සුවදායක සන්ධ්‍යාවක්. අදත් ඇතුළාන්තයේ කාලීන සංවාදයෙන් අපි ඔබව හමු වෙන්නේ. ඔබ දැනුවත් විය යුතුම කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. දැන් අපි පසුගිය වැඩසටහනකදී කතා කරා අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අන්තර්ජාලය හරහා සිදුවෙන අකටයුතුකම් සම්බන්ධවත් කතා කළා. ඉතින් ඔබ අන්තර්ජාලය නිරන්තරයෙන් භාවිත කරන කෙනෙක්. ඔබ විතරක් නෙවෙයි අපි සියලුම දෙනා. උදේ හවස අපි දුරකථනයත් එක්ක ඉන්නේ. එහෙම නැත්නම් ඔබ ගෙදරදී නම් ලැප්ටොප් එක ඉස්සරහ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් ඉස්සරහ ඔබ ඉන්නේ. ඒ නිසාම මේ නිරන්තර අන්තර්ජාල භාවිතය තුළ අපි සැබවින්ම ආරක්ෂිතද කියන කාරණාව සම්බන්ධවත් එහෙම ආරක්ෂිත නැතිනම් කොහොමද නිසියාකාරයෙන් ඔබ ඔබේ පෞද්ගලිකත්වය රැකගන්නේ කියන කාරණාව සම්බන්ධවත් අද දවසේදී අපි අතුලාන්තය හරහා ඔබව දැනුවත් කරන්නට හිතුවා. ඉතින් අද දවසේදීත් මේ ගැන තොරතුරු කියන්නට සම්බන්ධ වෙන්නේ බ්‍රිතාන්‍ය වරලත් තොරතුරු ආයතනයේ ජාතික තොරතුරු සම්මානෝලයේ සභාපති ශානක රාජපක්ෂ මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ඉතින් අපි හැම වෙලේම හැම මොහොතකම මේ අන්තර්ජාලයත් එක්ක තොරතුරු තාක්ෂණයත් එක්ක ගෙනියන ජීවිතයක් තමයි මේ දවස්වල අපි ගත කරන්නේ. විශේෂයෙන්ම මේ කොවිඩ් වෛරසයත් එක්ක අපි ෆෝන් එකට ලං වුණා වැඩි වුණා. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා අපි සම්බන්ධතා පවත්වා ගත්තා විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ Tamanගේ එක එක කටයුතු කළා. ඉතින් අන්තර්ජාලය භාවිත කිරීම වැඩි වුණා. හැම රටකම මේක සිදු වුණා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක අපි අන්තර්ජාලයෙන් සැබවින්ම ආරක්ෂිතද? එහෙම නැත්නම් අපි අනාරක්ෂිත මොන වගේ තැන්වලද? සමහර විට අපි නොදැනුවත්වම ශානක මහත්තයා අපේ තොරතුරු අපේ පෞද්ගලිකත්වය ලෝකෙටම නිරාවරණය වෙනවා. මෙන්න මේ කාරණාව සම්බන්ධව තමයි අද දවසේදී අපි කතා කරන්න හිතුවේ. අපිට මොන වගේ තැන්ද තියෙන්නේ අපි අනාරක්ෂිත තැන් විදිහට හඳුනාගත්තු? ඇත්තටම මේ කාලීන මාතෘකාව අපි ඇත්තටම ගත්තොත් මේ තොරතුරු තාක්ෂණය හරහා මේ සිකියුරිටි පැත්ත. අපි කියන්නේ මේ හැම එක්කෙනාම මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඔෆිස් එකට ගියාම ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි පාවිච්චි කරනවා. ඊට අමතරව අපි යම් තැන්වලට ගිහිල්ලා අපේ දත්ත ලබා දෙන්න. ඉතින් මේකත් ශානක ලොකු අපසරියක්. ඉතින් අපි මේ අපි නොදොනුවත්වම අපි සයිබර් අවකාශයට අපි ඇතුල් වෙලා තියෙන්නේ. අනිත් එක මේ සෝෂල් මීඩියා කියන එක ඇවිල්ලා ලොකුම දොරටුවක්. අපි මම හැමදාම කියනවා වගේ අපි සෝෂල් මීඩියා එකේ Facebook එකේ අපි දාන පෝස්ට් එකක් අපේ ගෙදර දැන් මේ තාප්පේ ගහන මේ තාප්පේ ගෙවුවොත් ෆොටෝ එකක් අලවනවා වගේ වෝල් එකේ අලවනකොට ඇලුවම ගමේ විතරනේ දකින්නේ. ඒ වුණාට මේ සෝෂල් මීඩියා Facebook එකේ දාන එකක් මුළු ලෝකෙටම පේනවා. අපි ඒක රෙස්ට්‍රික්ට් කරේ නැත්නම් අපි ලිමිට් කරේ නැත්නම් පබ්ලික් කරොත් එහෙම ඕනෙක් කෙනෙකුට බලන්න පුළුවන්. ඒ ඡායාරූප ගැනීමේ සිට එතකොට අපි තරලව අපි දැන් ගොඩක් අය ඔන්ලයින් බැංකින් කරනවා. මේ අපිට ඇත්තට මේ කොවිඩ් ආශ්‍රිත ඒ කාලය තුල ගොඩක් පේමන්ට්ස් කරන්න අපි තමන්ගේ ජංගම දුරකථනය නැත්නම් ටැබ් එක නැත්නම් ලැප්ටොප් එක පාවිච්චි කරා අන්තර්ජාල ගිණුම් කටයුතු. මේක හරහා ලොකු ගැටලුවක් එනවා මේ ශානක. දැන් අපි කතා කරනවා 2 factor authentication එක ගැන. දැන් ඇයි අපි මේ 2 factor කියන එක මේක සරලව කිව්වොත් එහෙම අපි යම් කිසි ගණනුවක් කරන්න ඉස්සෙල්ලා අපි ඒකට ඒ බැංකුවේ ආශ්‍රිත වෙබ්සයිට් එකට ගිහිල්ලා පේමන්ට් එක කරන්න හදනකොට අපි එනවා SMS එකක් අපේ ෆෝන් එකට. ඒ SMS එක ඒ නම්බර් එක දැම්මට පස්සේ තමයි එතනින් යාට අපිට පුළුවන් අපේ ගණතුරු සම්පූර්ණ කරන්න. මේක ඇත්තටම හරියම මේ වටිනා දෙයක්. මේ ඇත්තට මේ 2 factor authentication කියන එක හැම දෙයකම අපි පාවිච්චි කරන්න ඕන. අපේ Facebook ගිණුමට අපේ ඊමේල් එකට ඒ වගේ දේවල්. එතකොට මොකද මේ අපි කියන අපේ ගෙදරට හොරුන්ට පයින්න තියෙන අවශ්‍ය අපි දොර ජනේල් හැමදේම පුළුවන් තරම් හොඳ මේවා දාලා තියාගන්න එපේ. ගෙදරකට උනා ටුටි කැමරා හයි කරනවා. ඉතින් මේ වගේ තමයි අන්තර්ජාලයේත් අපි පුළුවන් තරම් අපේ බේසික් අපේ කියන මූලික දේවල් අපි හරියට අපේ ගෙදර වගේම අපේ සයිබර් අවකාශයේ හැමදේම පුළුවන් තරම් ඒවා පරිස්සමෙන් ලොක් කරගෙන හිටියොත් අපිට පුළුවන් මේ වලින් ගැලවිලා යම් කිසි දුරකට ආරක්ෂා වීමට. හැබැයි 100% ගැරන්ටි එකක්. ඒ කියන්නේ 100% කියන්න බෑ මේ අපිට පුළුවන් මේ වලින් බේරලා ඉන්න කියලා. මොකද ලෝකයේ තියෙන හොඳම පද්ධතිය උනත් සමහරක් වෙලාවට අපි කියනවා zero day attacks කියලා. ඒකට අපි කියන්නේ තාක්ෂණ වචන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අද වෛරස් එකක් නිපදවුවක එකට අපි කියන zero day කියලා. එතකොට ඒ අර අපි පාවිච්චි කරන මෙහෙයුම් පද්ධති නැත්නම් අපි කියන වෛරස් ගාඩ් අපි දැන් අලුතෙන් පාවිච්චි කරන endpoint කියන්නේ. endpoint කියන්නේ දැන් අර සාම්ප්‍රදායික signature based වෛරස් ගාඩ් වලට පාවිච්චි කරන අලුත් මේවලම.
ඉතින් දැන් ඒක ඇත්තටම ඇති කරේ ransomware ගැන. අපි ගොඩක් තියෙන මේකේ අවකාශي ransomware කියන්නේ අපිට කිසිම link එකක් කියලා අපි ක්ලික් කළා අපේ data ටික වෙන කට්ටියක් සොරා ගන්න. ඊට පස්සේ අපෙන් සල්ලි ransom එකක් හිතනවා. මේ වගේ ගැන ගොඩක් අත කතා කරන්න පුළුවන් ශාන මම හිතනවා අපි යම් අවකාශයක් අපි ගත්තා යම් ප්‍රවේශයක් මේ ගැන කතා කරා. ඉතින් ගොඩක් අපිට සමාජ ජාල නැත්නම් අන්තර්ජාලයේ භාවිතයේදී අපි නිරාවරණය වෙන නැත්නම් අපිට යොමු වෙන අපිට ගැටලු ටිකක් තියෙනවා. අපි මේ අනාරක්ෂිත ස්වභාවය පිළිබඳව අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ අද අඩහෝරාවේදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ සීමිත ප්‍රමාණයක් සහ ඔබට යම්කිසි පණිවිඩයක් දෙන්නටයි අපිට අවශ්‍ය වුණේ. මෙන්න මේ විදිහට ඔබ නිරාවරණය වෙනවා, ඔබ අනාරක්ෂිත වෙනවා. ඒ නිසා ඔබ ආරක්ෂිතව ඔබේ කටයුතු කරන්නට කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට සිහි කැඳවීමක් කරන්නට තමයි අපිට අවශ්‍ය වුණේ. දැන් ශානක රාජපක්ෂ මහත්තයා අපිට දැන් මෙන්න මේ ප්‍රශ්න ටිකක් අපි හඳුනාගත්තා. මේ ප්‍රශ්න ටිකෙන් මේ සියල්ලම එකට ගත්තට පස්සේ අපිට නිදහස් වෙන්න නැත්නම් අපිට ගැලවෙන්නට, අපි ආරක්ෂිත වෙන්නට යම්කිසි ක්‍රමෝපායන් ටිකක් තියෙනවා. අපිට සරලවම අපි සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන අන්තර්ජාලයෙන් අපේ මේ අනාරක්ෂිත ස්වභාවයෙන් ආරක්ෂා වෙන්නට සරලවම කරන්නට තියෙන්නේ මොනවද? ඔව් මම ශානක මූලික සිද්ධාන්ත 10ක් විතර හරි සරලව කියන්න දෙන්නම්. ඒක මම හිතන්නේ අපි ගැන කතා කරා. අපි දැන් කතා කරනවා ඇන්ටි වෛරස් එකක් පාවිච්චි කිරීම ගැන. අපි ඒකට ඇන්ටි වෛරස් එකක් ගත්තට ගොඩක් අය දන්නවා ඇන්ටි වෛරස් එකක් කියන ප්‍රසිද්ධ නම් තියෙනවා මම නම් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ඇන්ටි වෛරස් එක ගත්තට වැඩක් නැහැ. අපි ඒක අප්ඩේට් කරන්න ඕන. පිරියොඩිකල් අපි කියන්නේ සතියක් ඇතුළත නැත්නම් අපි අන්තර්ජාලය පාවිච්චි කරලා අප්ඩේට් කරන්න ඕන. මොකද නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 0 day attacks එන්න පුළුවන්. අද අලුතෙන් ලෝකෙට මේ වෙනකොට අද දවස් ඇතුළත ආපහු ගිහලා බැලුවොත් පෙන්නනවා අලුතෙන් මෙන්න මේ වෛරස් ටික ආවා කියලා. ඉතින් මේ අප්ඩේට්ස් කියන දේ හරිම වැදගත්. අපි මේ ඇන්ටි වෛරස් එක යාවත්කාලින කරේ නැත්නම් ශානක අපිට ඒ පාවිච්චි කරන අන්තර්ජාලය වෛරස් ගාඩ් එකකින් වැඩක් වෙන්නේ නැහැ. අපි අනිත් එක බලන්න ඕන මේ අපි ළඟ තියෙනවා security tools වගේ. ඒ security tools අපි හරියටම අපි භාවිතා වෙනවද කියන බලා ගන්න ඕන. ඉතින් අනිත් එක කියනවා මේ use unique අපි දැන් අතන මේ password ගැන අපි ගොඩක් කතා කරන්න යුතු දෙයක්. ගොඩක් අය දාන්නේ තමන්ගේ නම නැත්නම් identity card ගොඩක් අය හරිම ලේසි. මේ නැත්නම් අපි කියනවා 1 2 3 4 5 6 මොන හරි දෙයක් පාවිච්චි කරනවා. දැන් මේ වගේ සරල මේ password එකක් පාවිච්චි කරොත් මේ තුන්වෙනි පාර්ශ්වයකට හැකරවරයෙක්ට හරි හැකරවරයෙක් වෙන්නත් අවශ්‍ය නැහැ. ඔබගේ සමහර විට ඔබේ ළඟ සිටින කෙනෙක්ට උනත් ඔබගේ දත්ත ටික සොරා ගන්න පුළුවන්. නැත්නම් ඔබේ බැංකු ගිණුමට ඇතුල් වෙලා ඔබගේ මුදල් ටික නැති කරගන්න පුළුවන්. ඉතින් මේවා ගැන අපි හැමදාම දිගින් දිගටම කියනවා. ඉතින් ඒ වුණත් අපිට පේනවා මේ ආශ්‍රිත ගොඩක් සොරකම් ගොඩක් අයගේ data නැති වෙනවා. අනිත් ඒ දැන් ගොඩක් කරත්තක් මේ ශානක අපි ගිහිල්ලා තමන්ගේ ලැප්ටොප් එක හරි ෆෝන් එක හරි කරුණාම ගිහිල්ලා ඒ සමාග යම් කිසි තැනකට දෙනවා. දෙනකොට අපි ඒකේ බෑකප් එකක් අරගන්න. සමහරක් වෙලාවට බෑකප් එකක් ගන්න බැරි තත්ත්වයක් තියෙන පුළුවන්. ඒ OS එක මෙහෙම පද්ධති විනාශ වෙලා තිබ්බා. එතකොට ඒ ආයතනයේ ගිහිල්ලා ඒකන software tools දාලා ඒ software අපේ ආයි ක්‍රියාවත්කාරීන කරනවා. හැබැයි එතකොට ඒක අපි නොදැනුවත්වම අපේ දත්ත සහ අපේ ඡායාරූප විශේෂයෙන් මේ ඡායාරූප සම්බන්ධව නම් හරිම ප්‍රශ්න ගොඩක් තියෙනවා ශානකව දන්නවනේ අපි ගන්න සමීප සමහරක් ඒවා අතිශය පෞද්ගලික ඡායාරූප. ඒවා හරිම පරිස්සමෙන් මොකද සමහරක් වෙලාවට අපි ඩිලීට් කරත් ඒවා සමහරක් තැන්වල ස්ටෝර් වෙලා තියෙනවා. ඒ ඡායාරූප තුන්වෙනි පාර්ශ්වයකට ගිහිල්ලා ඔබ ඒ කියන්නේ ඔබ මේ සමහරක් වෙලාවට රැන්සම් එකයි කැම්පිසි මුදලක් ගන්න ඒගොල්ලන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. ඉතින් එතකොට අපි කියනවා මේ private browsing දැන් මේ browser එක ගැන මේ මම දෙයක් කියන්න ඕන. අපි ගොඩක් නොමිලේ දැන් පාවිච්චි කරන මම නම් කියන්න ඕනේ නැහැ. ලංකාවේ ප්‍රසිද්ධ browsers ගොඩක් තියෙනවා. අපේ අන්තර්ජාලයට ගියාම මේ browser එක පාවිච්චි කරලා තමයි අපි අවශ්‍ය දේ අපි ගිහලා search කරන්නේ. අපි ගිහලා ඒ type කරන්න search කරන ගොඩක් වෙලාවට. ඉතින් මේ search කරන browser හරහා අපි අපේ password save කරගන්න ගොඩක් වෙලාවට. ඒක temporary memory එකේ browser එක ඇතුළෙම save වෙලා තියෙනවා. ඉතින් එතකොට ආයි යම් කිසි වෙලාවක අපි repair එකක් දෙනකොට යම් කිසි තාක්ෂණයේ දන්න කෙනෙකුට මේ password ගැනීම හරිම පහසුයි. ඉතින් ඒකින්ද ඒ two factor authentication එක හැමතිස්සෙම SMS එතකොට passwords අපි මාස 3කට සැරයක්වත් අපි නිතරම වෙනස් කරන්න ඕනේ. ඊට අමතරව මේ ගොඩක් අපි දැකලා තියෙනවා එකම email එකක් අපි එකම email එකක් භාවිතා කරනවා මේ
Facebook එකට යන්න, එතකොට LinkedIn එකට යන්න, Twitter එකට යන්න, ඔය සෑම එකටම පාවිච්චි කරන එක ඊමේල්. ඒක මම කියනවා එක ඊමේල් එකක් නෙමෙයි. අපි Facebook එකට එකක් පාවිච්චි කරන්න, LinkedIn එකට එකක් පාවිච්චි කරන්න. එතකොට අපි බැංකින් වලට තව ඊමේල් එකක්. අපිට සරලව ගොඩක් අයට ඊමේල් එකක්, Gmail එකක් හදා ගැනීම එච්චර අපහසුවක් නැහැ. අනිත් එක අපි දැන් රිඩන්ඩන්සි ගැන කතා කරනවා මේ ලොකු තාක්ෂණ වචන බය වෙන්න එපා. මේ ඒ රිඩන්ඩන්සි එකේදී අපි කියන්නේ හැමතිස්සෙම අපි එකක් මත රඳා පවතින්න හොඳ නැහැ. තව එකක් හැමතිස්සෙම ඔල්ටර්නේටිව් එකකට යන්න ඕනේ. ඒතකොට මේ ඊමේල් භාවිතා කරන්න ඕනේ. ඒතකොට පාස්කෝඩ්. ඒතකොට ෆෝන් එකේ වුණත් අපි පාස්කෝඩ් දාන්න පුළුවන්. ඒකට අපිට facial recognition දාන්න පුළුවන් ෆෝන් එකට. ඒවා සමහරක් වෙලාවට හරි කරදර වෙන්නත් පුළුවන්. මොකක් හරි හේතු බාලයක් හරි මොන හරි හැරලා සමහරක් වෙලාවට මේ කණ්ණාඩියක් දැම්මාම facial recognition වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. එසේ නමුත් අපිට ඇත්තටම තුන්වෙනි ෆෝන් එක ගන්න නැති වෙලා ඊට ඉක්මනින් පාස්කෝඩ් එක 121 වගේ ඒවා දාලා අපේ ෆෝන් එකට එකතු කරලා අපේ දත්ත ලබා ගන්න. ඉතින් අපි ඉගෙන පාස්වර්ඩ් ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ඊමේල් වෙනම පාවිච්චි කරන්න ඕන. අනිත් එක මේ අපි අර කෑෂ් මෙමරි කියලා එකක් තියෙනවා. දැන් අපි බ්‍රවුස් කරන ඒවා සියලුම දේම මේ අපේ බ්‍රවුසර් එකේ ඇතුලේ තියෙන අපි ඒක ඊට පස්සේ වෙන කෙනෙක්ට ගිහිල්ලා අපේ පරිගණකය පාවිච්චි කරන කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ හිස්ටරි එක චෙක් කරාම අපි ගියේ මොන සයිට්ස් ඒවා කියලා. මේ කෑෂ් එක අපි නිතරම ක්ලීන් කරලා තියාගන්නවා. එතකොට වෙන පාර්ශ්වයකට ගියත් ඉතා ඉක්මනින් ඒගොල්ලන්ට බෑ අපි ගිය සයිට්ස් වලට යන්න. ඉතින් අනිත් එක මේ ශානක සෝෂල් මීඩියා ප්‍රයිවසි ගැන අපි කතා කරන්න ඕනේ. ඒකෙදී අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම පරිස්සම් වෙන්න ඕන. අපේ විශේෂයෙන් ෆොටෝස් දානකොට තමන්ගේ පුද්ගලික තොරතුරු මම ඉස්සර ඔය හැමතිස්සෙම කියනවා අමාරක අපි going on holiday having fun in අනුරාධපුර කියලා දානවා. මම දැන් අනුරාධපුරේ ඉන්නේ කියලා මේ ගෙදරට ඕරු බයිනවා. අපි දැන් නෑ නතර ඉන්නේ ජෙනුයින් ප්‍රොෆයිල් උත් තියෙනවා දැන් අපි. එහෙම කියන්න හොඳ නැහැ. බයි වුණාට ගත්තොත් 100ට සෑහෙන ප්‍රමාණයක්. දැන් ලංකාවේ Facebook කාස ෆැමිලිත් වැඩි. ඊට අමතරව තියෙන ෆේක් ප්‍රොෆයිල්ස්. ඒ කියන්නේ හරියව නෙමෙයි. ඉතින් අපි නොදැනුවත්වම අපි ලොකු අමාරුවක වැටෙනවා මේ සෝෂල් මීඩියා ප්‍රයිවසි කියන දේ හරියට පාවිච්චි කරගන්න. දැන් අපි සෝෂල් මීඩියා හැම නැත්නම් මේ සමාජ මාධ්‍ය කියලා ලංකාව තුළ නම් ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ මේ Facebook එහෙම නැත්නම් TikTok එහෙම නැත්නම් YouTube වගේ දේවල්. දැන් ශානක රාජපක්ෂ මහත්තයා තව දෙයක් තමයි Facebook හරි මොකක් හරි එකක් පාවිච්චි කර ඉන්නකොට අපිට එනවා ඔබේ ලග්නයට ඔබ කොහොමද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඔබේ ගිය ආත්මේ කොහොමද ඔබ කවුද කියලා වගේ දැනගන්න දේවල් වගේ පුංචි ලින්ක් ඒවා එනවා. ඒවට අපේ ඊමේල් එකක් එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් මොන හරි ටිකක් අපි දෙන්න ඕනේ. මෙන්න මේවා ආරක්ෂිතද? ඔබ යම්කිසි කෙනෙක් ඔබගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එකක් හරි ඔබ කිසිම පාස්වර්ඩ් ලින්ක් එකක් කරා ආවිල්ලා ඉල්ලනවා නම් ඔබ අනුතරේ වැටෙන්න තමයි යන්නේ. ඉතින් මේ පාස්වර්ඩ් කියන දේ අපි දෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒගොල්ලන්ට. ඇත්තට මේ ඒගොල්ලන්ට අපේ පාස්වර්ඩ් ඉල්ලනවා නම් ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ හදන්නේ අපි අනුතරක දාන්න කියලා. ඉතින් ඒ වගේ හරි පරිස්සම් වෙන්න ඕන. ඉතින් අනිත් එක අපි දැන් මේ සුපර් මාකට් එකකට ගියත් ගොඩක් අය දෙනවා ෆෝම් සෙට් එකක් මෙන්න මේ ඩිස්කවුන්ට්ස් දෙනවා මෙන්න මේ ඔබේ විස්තර දෙන්න ඔබේ උපන්දිනය දෙන්න ඔබගේ භාර්යාවගේ ළමයින්ගේ සියලු දෙනෙම දෙනවා. අපි නොදැනුවත්වම අපි සෑහෙන දත්ත තොගයක් එළියට දීලා අපි දන්නේ අපේ උපන්දිනයට මේ එනවා ගොඩක් මෙන්න මේවා එනවා මෙන්න ලාභයි අපි දන්නේ නැහැ. අපිටත් ප්‍රථම අපි උපන්දිනයටත් ප්‍රථම ඒවා අපිට ලැබෙන්න හම්බ වෙනවා. ඉතින් ඒව ගැන අපි මොකද අපි දත්ත අපි නොදුන්නොත්ම එළියට දුන්නේ හින්දා තුන්වෙනි පාර්ශ්වයකට පත් වීම නිසා. ඉතින් ඒකේ සමහරක් ඇට ඒක හරිම කරදරයක් වෙන්නත් පුළුවන්. මොකද ඔබට නිතරම SMS කෙටි ජංගම පණිවිඩ එන්න පුළුවන්, WhatsApp message එන්න පුළුවන්, Viber message එන්න පුළුවන්. මේවා ඇත්තටම ඔබට හරිම කරදරයක්. මොකද ඔබගේ එකක් ඇවිල්ලා ඔබගේ hard disk එක නැත්තම් ඔබගේ දත්ත ප්‍රමාණය නිකම් පිරෙනවා. අනිත් එක ඔබ වැරදිලා හරි සමහරක් වෙලා spam කියන දේ ස්පෑම් මේල් ස්පෑම් මෙසේජස් හරිම ස්පෑම් කියන වචනේ ඇත්තටම හැදිලා තියෙන්නේ ඒක එවන්නේ අපි දන්නේ නැති පාර්ශ්වයකින් එවන බල්ක් මේල්ස් වලට. ඒවා ක්ලික් කරාම ගොඩක් වෙලාවට වෙන්නේ අපිට හානියක් තමයි. අපිට වාසියක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්නේ. මාකට් ප්‍රොමෝෂන්ස් වලට තමයි ඔය ස්පෑම් මේල්ස් එන් පාවිච්චි කරන්නේ.
ගොඩක් වෙලාවට ඔබේ ගොඩක් වෙලාවට ඊමේල් සමාගම් විදිහේ ඔය ස්පෑම් ෆෝල්ඩර් කියලා වෙනම ෆෝල්ඩර් එකක් තියෙනවා. ඔබට ගියොත් චෙක් කරන්න පුළුවන් ඔබේ මොනවද ඊමේල් ආපු ස්පෑම් ෆෝල්ඩර් එකේ. ඉතින් සමහර වෙලාවට අනක මෙහෙමත් වෙනවා. සමහරට ලෙජිටිමේට් අපි කියනවා නීතියානුකූල ඊමේල් එකක් ස්පෑම් ෆෝල්ඩර් එකට යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. මොකද බල්ක් මේල් එවනවා සමහරක 10-15 දෙනෙක් දාලා එවන වෙලාවට අපේ ඊමේල් එකෙන් අඳුර ගන්න පුළුවන් මෙයා ස්පෑම් එකට දැන් ගොඩක් වෙලාවට සමහර කෙනා ඊමේල් එකේ හෝ ඊමේල් එක හම්බුන්නේ නැහැ. ඒ වුණාට ඇත්තටම අර ස්පෑම් ෆෝල්ඩර් එකේ ගිහලා බැලුවොත් ඒ ඊමේල් එක දැන් ඇවිල්ලා තියෙනවා. මොකද ඒ වෙන කෙනාගේ වැරදක් නිසා. හැබැයි ඒක අපිට දාලා තියෙන ඇත්තටම අපේ ආරක්ෂාව වෙන්නේ. ඉතින් මේ ස්පෑම් මේල්ස් ඒව ගැන තමයි පරීක්ෂා වෙන්න ඕන. නොදැනුවත් කිසිම දෙයක් ඇවිල්ලා තමන්ගේ පුරකථන නම් බැංකු කටයුතු ආශ්‍රිතව එක්ක අපි ඔය ඉස්සර කතා වුණා කෝටි ගණනක් අපිට ට්‍රාන්ස්ෆර් කරනවා ඩොලර් 10ක් දාන්න account එකට. ඒ වගේ දේවල් ඇත්තටම දැන් අපේ ශ්‍රී ලාංකික දැනුවත්. ඒ වුණත් සමහරක් කරලා අපි දකිනවා මේ යම්කිසි කෙනෙක් මොකක් හරි අලුත් දෙයක් කරලා කෝල් එකක් දීලා මේ කළා මොකක් හරි කියලා අහු වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒව ගැන හරිම පරිස්සමෙන් ඉන්න. ඔබට කිසිම සැකයක් තියෙනවා නම් මම හිතන්නේ නීතියේ සරණ පතන්න නිතරම මොකද මම හිතන්නේ දැන් අපේ ශ්‍රී ලංකා පොලිසියේ වෙනම තියෙන කට්ටියක් සයිබර් සිකියුරිටි වලට අනිත් එක සර්ට් කියන ආයතනෙ තියෙනවා. ඒ වගේ ආයතන ගොඩක් තියෙනවා දැන් ඇත්තට ඒවට උදව් කරන්න. දැන් තවත් එකක් තමයි අපිට WhatsApp වගේ සමාජ මාධ්‍යයක් භාවිත කරන්න වෙනවා. මේක group 5කට share කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ දිනුම් මැදීමක් තියෙනවා. මේක හරහා ගිහලා මේ තරංගේ ජයග්‍රහණය කරලා ඔබට ත්‍යාග ලබා ගන්න පුළුවන්. මේ විදිහට කියලා link එකක් open කරන්න ඕනේ. එතනින් එහාට ඒකේ අපේ email එක එහෙම නැත්නම් Facebook password මොනවා හරි දීලා අපිට මේක ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මේ තැන් වලදී අනාරක්ෂිතයි කියන කාරණාවත් මම හිතන්නේ සිහිපත් කර ගන්න ඕනේ. දැන් ශානක රාජපක්ෂ මහත්තයා තව දෙයක් තමයි දැන් මෙන්න මේ අනාරක්ෂිත ස්වභාවයන් ටිකක් තියෙනවා. දැන් එහෙම අනාරක්ෂිත ස්වභාවයන් වලට අපි ගොදුරු නොතින් යම් කිසි විදිහකින් අහු වුණොත් මේ වැඩේට අපි කොහොමද ගැලවෙන්නේ? එහෙම නැත්නම් අපි කොතෙන්ටද යන්න ඕනේ අපේ ආරක්ෂාව වෙනුවෙන්? නැත්නම් අපි මොන දෙයක්ද ඊට පස්සේ කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ඔබට නීතිය රැකවරණය ලබන්න වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ඒ කියන්නේ ඔවුන්ගේ පැය 24ක දුරකථන නම්බර එකක් තියෙනවා. නැත්නම් ඔබ ආශ්‍රිතම පොලිස් ස්ථානයට ගිහලා ඔබට පුළුවන් පැමිණිල්ලක් කරන්න. එතකොට ඒ අවශ්‍ය ආයතනයට ඒ කියන්නේ සයිබර් ආයතනයේ පොලිසිය තියෙනවා සයිබර් ඔෆෙන්සිව් වෙනම කොටසක්. ඒක හරහා ශ්‍රී ලංකා පොලිසිය ඔබට උදව් කරයි. මොකද නීතිය සරණ යන්න වෙනවා. මොකද අපහාසයක් වුණොත් නැත්නම් ඔබට ඔබගේ දත්ත සොරකමක් හරි ඔබ බැංකු කටයුතු වල සම්බන්ධ නීතිය අනුකූලව ඔබගේ ඒ ටික බලන්න ඕන. ඊට පස්සේ තමයි අපිට අපේ IT පැත්තෙන් කරන්න පුළුවන් වැඩ ටික කරන්න. අපි කියන්නේ ඒ Facebook ආයතනයට ඕන නම් ඔබට පුළුවන් පැය 24ක්ම පුළුවන් තියෙන ඊමේල් එකක් තියෙන එක හරහා දාන්න. අපි Google ආයතනය ගත්තොත් පැය 48ක තියෙනවා. පැය 48ක් ඇතුළත ඒගොල්ලන් මොන හරි අපහාසාත්මක දෙයක් දැම්මොත් අයින් කරනවා. ඉතින් ඒ වගේ දේවල් පුළුවන් ඔබට රිපෝට් කරන්න පුළුවන් Facebook එකේ Google Gmail එකේ පුළුවන් මොන හරි දෙයක් ඔයගේ පාස්වර්ඩ් කවුරු හරි කෙනෙක් ඔබගේ Gmail එක වෙන කෙනෙක්ට ගියොත් ඔබට පුළුවන් ඒක නවත්තලා ඔබට ආයි නැවත අයිති කරගන්න. ඉතින් ඒ වගේ දේවල් වලටත් ඔය සර්ට් ආයතනය. අතන BMI CH පරීක්ෂණයේ තියෙන සර්ට් ආයතනය ඔබ සර්ච් කියලා ශ්‍රී ලංකා සර්ච් කියලා සර්ච් කරොත් Google එකේ විස්තර වැටෙනවා. ඒ වගේ ආයතන දෙකකුත් තියෙනවා. අපිට මේ ආයතන වලට උදව් ගන්න පුළුවන්. ඔබ මම හිතන්නේ සර්ච් ආයතනයේ දැන් පුළුවන් අපිට ඊමේල් එකකින් අපිට වෙච්ච සයිබර් ක්‍රයිම් එකක් හරි සයිබර් ඔෆෙන්ස් එකක් හරි සයිබර් බුලින් ඒ වගේ දේවල් වුණොත් මේ වචන වලට බහෙන්න එපා. සයිබර් බුලින් කියන්නේ අපිට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අන්තර්ජාලයෙන් අපේ අනිත් එක ශානක තව භයානක කොටසක් තියෙනවා මේ අපි දැන් මේ ගොඩක් අය ෆෝන්ස් මේ ඔක්කොම ඔන්ලයින් එඩියුකේෂන් එක හරහා ළමයින්ට ෆෝන් දීලා තියෙනවා. අපි නොදැනුවත්වම යම් කිසි කෙනෙක් ඇවිල්ලා WhatsApp ඔය Viber හරහා ළමයිගේ මනස විකෘති කරන ඒ හරහා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් ඔබ තංගාලේ ඒ නම්බර එක ඒ අංකය ගිහිල්ලා ශ්‍රී ලංකා පොලිසියට හරි සර්ට් ආයතනයට හරි ඒ වගේ ආයතන වලට විශේෂ ගිහිල්ලා පැමිණිල්ල කරන්න. එතකොට බලධාරීන්ගේ අවශ්‍ය දේ ඔබට සේවය ලබා දෙයි. දැන් ඔබතුමා මේ කියපු කරුණු කාරණාත් එක්ක එක තැනකදී කියවුණා මෙන්න මේ දරුවන් වෙනුවෙන් ජංගම දුරකථන නැතිනම් අන්තර්ජාලය භාවිතය ලබා දෙන්නට අපිට මේ මෑත කාලේදී මේ කොවිඩ් වසංගතයත් එක්ක සිදු වුණා. ඒකම අපිට
අපරාධ ගණනාවක් එහෙම නැත්නම් බොහොම ප්‍රශ්න ගණනාවක් අහන්නට දකින්නට ලැබුණා. විශේෂයෙන්ම මේ දරුවන් ජංගම ක්‍රීඩා නැත්නම් මේ ජංගම දුර්කථන හරහා ක්‍රීඩාවට යොමු වීමත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ තොරතුරු නැත්නම් තමන්ගේ දත්ත එළියට ගිහිල්ලා අන්තිමට ඒ දරුවන් අසරණ වුණු තැන්වලදී ජීවිතේ නැති කර ගැනීම සම්බන්ධව අපිට වාර්තා වුණා. මෙන්න මේ දරුවන් ඔබතුමන් මේ ආපු කාරණාවත් එක්ක මම මතක් කරන්න හිතුනේ දැන් දරුවන්ට මේ ජංගම දුරකථනය ගියා. අන්තර්ජාල භාවිතය දරුවන් අතර අපිට දෙන්නට සිදු වුණා. දරුවන් රැක ගන්න යම්කිසි ක්‍රමෝපයන් කීපයක් තියෙනවද? මොකක් හරි මෙන්න මේ දරුවන් පරිස්සම් කරගන්න මේ අන්තර්ජාලය භාවිතය තුළදී? ඇත්තටම ශාලාගේ හරිම අපහසු දෙයක් ඒක දැන් වෙලා තියෙන්නේ. මම මේක ප්‍රායෝගිකව අපේ ගෙදර උනත් දකිනවා. මොකද දැන් ළමා අපේ දරු දරුවන්ට දැන් ඇහුවොත් අපි වෙලක්න ඔන්ලයින් එක උදේ ඉඳන් හවස වෙනකන් දෙන. ඊට පස්සේ උපකාරක පන්ති තියෙනවා. එතකොට දැන් අපි හදිසියෙන් දුරකථනය ගන්න ගියාම කියන්නේ නෑ මට ක්ලාස් එකක් තියෙනවා. ඒවයි ගැටලු තියෙනවානේ ශානක. ඉතින් දැන් අපි ඕක කරන්න ඕන අපේ ළමයිව දැනුවත් කරන්න. මම නම් හිතන්නේ ඒක. අපි ළමව දැනුවත් කරන්න ඕන මේ ඩිජිටල් ස්ක්‍රීන් එකට ඔබ ඇඩික්ට් වුණොත්, බැහැ වුණොත් ඒක ඇත්තටම හොඳ නෑ. අපි දැන් එළියට ඇත්තටම කියලා දෙන්නේ විනාඩි ගානක් ඇතුළත අපි ඉතියොත් එළියට ගිහිල්ලා මේ මොන හරි අවකාශයේ අපි ග්‍රීනරි පොළපාට දෙයක් දිහා බලන්න ඉන්න මොකද ඇස් වලටත් හොඳ. සෞඛ්‍ය ප්‍රශ්න එනවා. ඉතින් සමාජ ප්‍රශ්න එක්කන කතා කරලා වැඩක් නැහැ. අපි දැක්කා අවාසනාවන්ත සිදුවීම් මේ ගේම්ස් හරහා ඔන්ලයින් ගේම්ස්. ඉතින් මේ වලින් අපි ඇත්තටම මේ වගේ වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා ශානක. මොකද මේ අපේ බලංගින දූ දරුවන්ට අපි කියන ආදරෙන් මේවට යන්න මේපා. ඔබ ඔය මේ ගේම්ස් වලට හරිම ඇත්තට මේක හරිම අමාරුයි. ඒකට පුරුදු වුණොත් ගැලවෙන්න. ඔබගේ කාලය සහ ප්‍රොඩක්ටිව් ටයිම් එක කියන්නේ ඔබගේ අධ්‍යාපනය කරන අනිත් යාළුවෙක් එක්ක සෙල්ලමක් කරන කාලේ මම නම් දැන් නම් ශානක දකිනවා මම හිතනවා මේ උදුර දැන් ගොඩක් දුරට ඉවරයි පාස්තල් පටන් ගන්නවා ඔන්ලයින් පැත්ත නැති කරන්න ඕනේ ඒක අපි හරි පරිස්සමෙන් ඊට පස්සේ මම හිතන්නේ දෙමෝපියන්ට කාර්යභාරයක් තියෙනවා ඒ අවශ්‍ය වෙලාවට පමණක් ඒ උපකරණ සපයන අන්තර්ජාලය පැය ගානකට මේ පමණක් දෙන්න අනිත් එක යන සයිට්ස් ගැන අපි පරිස්සමෙන් ඉන්න ඕන parent guiding කියලා තියෙනවා. එතකොට යම් කිසි restricted sites තියෙනවා මේ ඒව පමණයි යන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි හැමදේම මේව කරන්න ඕන. ඔය මොනවා කරත් මම නම් හිතන්නේ ශානක ගොඩම දේ ළමයිව අපි ඒගොල්ලන්ගේ empower කරන්න. ඒගොල්ලන්ට අපි අධ්‍යාපනය දෙන්න ඕන. මේ වලින් කොහොමද අපිට මේ මම හැමදාම කියනවා වගේ අර ටෙලිවිෂන් කිරි කනවා වගේ වැඩක් නෙවෙයි අන්තර්ජාලය කියන්නේ. දෙපැත්ත කැපෙනවා. ඉතින් ඒකින්ද ඒ ළමයිට අපි හැමදේම හරියට කියලා දුන්නොත් ඒගොල්ලන් මං හිතනවා අපේ ළමයි හොඳ දැනුවත් උගත් අපේ ලෝකෙ මේ බැලුවොත් අපේ ළමයි ඉන්නේ එක්සාම් උත්සාහ කියලා තැන්වල මං හිතනවා විශේෂයෙන් ගම්වල ළමයි වුණත් අපි ඒගොල්ලන්ට ඒ දුරදරුවන්ට කියන්න ඕන මේ වලින් පරිස්සම් වෙලා ඉන්න ඕන මේවට බැහැ වෙන්න එපා අන්තර්ජාලය හරියට පාවිච්චි කරන්න ඔබට යම්කිසි දියුණුවක් කරා යන්න පුළුවන් දෙයක ඒක තමයි මේ දෙන්න පුළුවන් අවසාන වශයෙන් මෙසේජ් එක මොකද මේවා තහනම් කරලා නීති රීති දානවට වඩා අපි ස්වයං පාලනයක් ඇති කරගත්තොත් මේකෙන් ගොඩ එන්න පුළුවන් ඡානක. අපි දරුවන් තුළ නිවැරදි චින්තනයක් ඇති කරලා ඔවුන් තුළ නිවැරදි මාවතකට යොමු කිරීමක් ඇති කරලා තමයි අපි දරුවන්ව මේ අන්තර්ජාලය හරහා ඔවුන්ට සිදුවෙන්නට තියෙන අකටයුතුකම් වලින් නැත්නම් ඔවුන්ට සිදුවෙන්නට තියෙන අපහසුතාව වලින් ගලවා ගන්නට පුළුවන් කියන කාරණාව තමයි ඔබතුමා සඳහන් කළේ. ඊට අමතරව ශානක රාජපක්ෂ මහත්තයා අපිට යෙදුම් කිහිපයක් භාවිත කරන්න පුළුවන් කමක් තියෙනවා නේද? දැන් ඔය පේරන්ටල් ඇප් වගේ දේවල් තියෙනවා නේද භාවිත කරන්න? ගාවේ ගත්තොත් ඒ සමාගම් ගොඩක් ඒගොල්ලන් ඒ ගැන හිතලා තියෙනවා. ඒ අපි ඇත්තටම අන්තර්ජාල පැකේජ් එකක් සිලෙක්ට් කරනකොට විශේෂයෙන් ඒගොල්ලන් සමාගමට ගිහලා අවශ්‍ය පැකේජ් එක සිලෙක්ට් කරද්දී අපිට පුළුවන් ඒගොල්ලන් කතා කරලා අපිට පුළුවන් ද මේ දරුවා ගියේ සයිට්ස් එක බලන්න ක්‍රමයක් හදලා දෙන්න. ඒකට ඒගොල්ලන් අපිට සහාය වෙනවා මෙන්න මේ ඒකට මාසෙ අන්තිමට හරි අපි නැත්තම් දිනපතා වුණත් අපිට බලන්න පුළුවන් අපේ පුතා අපේ දුව ගියේ සයිට්ස් මොනවද කියලා. ඉතින් මේව ගැන අපි පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ සමාගම් ඇත්තට මේවා එච්චර අමාරු දෙයක් නෙවෙයි. වෙනම මුදල් අය කරන්නේත් නැහැ. මේ පේරන්ටල් ගයිඩ් ඒ වගේ දේවල් ඔක්කොම ඒගොල්ලන් නොමිලේ සපයනවා. ඉතින් මම හිතනවා මේවට ඉදිරියේදී රජයත් මීට ටිකක් ඒගොල්ලන්ගෙත් දායකත්වය වැඩි වෙයි. අන්තර්ජාලය ගොඩක් වෙලාවට දැන් අපි ගත්තොත් චීනය වගේ ලොකු රටක ඒගොල්ලන්ට අවශ්‍ය ආවේනිකම සොෆ්ට්වෙයාර් විතරයි දෙන්නේ පාවිච්චි කරන්නේ. අපි ගත්තොත් Facebook කියන දේ චීනේ නැහැ. ඒගොල්ලන්ගේම හදපු එකක් තියෙන්නේ මොකද
ඒගොල්ලන් මේක සමහරක් වෙලාවට මම කියන දේ සමහර වැරදි විදිහට ගන්න පුළුවන් නම් ඇත්තට මම කියන්නේ මේකයි. අපේ රටක් විදිහට අපි අපේ පරපුර ඔක්කොම ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒතෙන්දී සමහරක් වෙලාවට මේ ඔය කෙනුම්පත් හදන අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න අය නිලධාරීන් මේ ගැන තව ටිකක් හිතන්න ඕන. ඉතින් මේ වෙනකොට සමාජ මාධ්‍ය අපේ රටේ ලොකු දේවල් අපි කියනවා දේශපාලන අධ්‍යාපන හැම දෙයකම දැන් Facebook live කියන දේ පාවිච්චි වෙනවා මේ වෙනකොට දේශපාලන වශයෙන් ඉතාම පුදුම විදිහට. ඉතින් ඒව ගැන අපි පොඩ්ඩක් හිතන්න ඕන. මොකද රටක් දියුණු වෙන්න කොට මේ තොරතුරු තාක්ෂණයේ රටේ දියුණුවට පාවිච්චි වෙනවා. ඒ රට පරිහානියකට පාවිච්චි වෙනවා නම් තොරතුරු තාක්ෂණය ඒ විදිහට පාවිච්චි කරනවා නම් ඒ තාක්ෂණය මම හිතන්නේ ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ නේ ශානක. මම පොඩි කියන දේ මම හිතනවා ඔබ එකග වෙයි කියලා. අපි හැම මොහොතකදීම ඕනෑම දෙයක් හරිතැනකින් අල්ලාගත්තොත් එන්න අපිට සාර්ථකත්වයේ කර නැත්නම් යහපත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව තමයි සඳහන් කළේ. දැන් අන්තර්ජාලයෙන් ඔබ සැබවින්ම ආරක්ෂිතද කියන කාරණාව සම්බන්ධයෙන් සහ එහෙම අනාරක්ෂිත නම් ඒ තැන්වලදී ඔබ කොහොමද ආරක්ෂිත වෙන්නේ සහ ඔබ යම්කිසි විදිහකින් ගැටලුවකට ප්‍රශ්නයකට යොමු වුණොතින් මුහුණ දෙන්නට සිදු වුණොතින් ඔබ යොමු වී ඇත්තේ මොන ආයතන වලටද ඒ වෙනුවෙන් රට තුල මොන වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව තමයි අද දවසේදී අපි අතුලාන්තය හරහා බොහෝ දැනුවත් ගන්නට උත්සාහ වුණේ. ඉතින් අද දවසේදී තොරතුරු ගෙනාවේ බ්‍රිතාන්‍ය වරලත් තොරතුරු ආයතනයේ ජාතික තොරතුරු සම්මාන උළෙලේ සභාපති ශානක රාජපක්ෂ මහතා. අපි ඔබතුමාට සමුදෙනවා. බෙහෙම ස්තුතියි අද දවසේදීත් අපිට තොරතුරු කීවාට. ඉතින් එළඹෙන දිනයකදීත් මෙවැනිම වටිනා කියන තොරතුරු රැසක් සමගින් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන අද දවසේදී අතුලාන්තයෙන් සමුගන්නවා. ජයග්‍රාහී හෙට දවසක් ඔබට.